And now, live at 12. ආයුබෝවන් වෙලාව මධ්‍යහ්න 12යි මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා ඩයිවර්ට් 12 සමකයි ඔබ එක්වන්නේ. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු මන්ත්‍රීදුර අර්බුදය තවමත්. මැතිවරණ කොමිසම 14ට පෙර නම් ඉල්ලයි. කොවිඩ් නිසා වසා දැමුණු පාසල් අධියර කිහිපයක් යටතේ අද සිට යළි ඇරඹෙයි. මුහුණු පොතේ සාදයට ගිය ගැබිනි කතක් ඇතුළු 19ක් මද්‍රව්‍ය සමග පොලිසියට කොටු වෙයි. නගරාධිපතිවරයා අත්අඩංගුවට නොගන්නයි ඉල්ලා කුරුණෑගල උසාවියේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක්. ලොව කොවිඩ්-19 රෝගීන් කෝටි 2 ඉක්මවයි. කොරෝනාවලින් පසු මෙරට පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය ඇරඹෙයි. කොවිඩ්-19 අවදාන මත සමග වසා දැමුණු රජයේ පාසල්වල සියලු ශ්‍රේණි අද යළි ආරම්භ වුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අධියර කිහිපයක් යටතේ. COVID-19 වසංගතය හමුවේ වසා දැමුණු රජයේ පාසල් අවස්ථා කිහිපයකදී ආරම්භ වුවද හේතු කිහිපයක් මත ඒවා යළි වසා දැමීමට පියවර ගනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට රට තුළ පවත්නා යහපත් වාතාවරණය හමුවේ සියලු පාසල් යළි අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. අද උදැසන පත්තරේ වැඩසටහන තුළින්ද සිසුන් පාසල්වලට පැමිණෙන ආකාරය නිරීක්ෂණය කළා. ප්‍රධාන පෙළේ පාසලක් ආසන්නයේ චන්දන පුස්තවල රැඳී සිටිනවා. ඔව් ආයුබෝවන් රංගන අත් පාසල්වල විදුහල්පතිවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් ලබා දුන්න මේ COVID-19 රෝගකාරක ව්‍යාප්තිය හමුවේ කොහොමද මේ පාසල් දරුවන් පාසලට ඇතුළත් කරගන්නේ? ඒ වගේම තමයි දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් කොහොමද අනුගමනය කරන්න කියලා යන වග පිළිබඳව සොයා බලන්න ආවේ. නාලන්දා විද්‍යාලයේ පාසල් දරුවන් එන අවස්ථාවේ කොහොමද ඒ උපදෙස් වලට අනුගත වෙමින් කටයුතු කරන්න යන වග පිළිබඳව සොයා බලන්න ආවේ. දෙමව්පියනි ඔබගෙන් යම් ඉල්ලීමක් කරන්න දූල පුතාලා පාසල් එනකොට පාසල් රැගෙන එන අවස්ථාවේදී ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සියල්ල අනුගමනය කරන් ලබා දුන්නු උපදෙස් පිළිපදින්න. ඒ වගේම තමයි ගෙදරින් කෑම වේලක් අනිවාර්යෙන් මෙවන්න. දූල පුතාලා කඩේට යවන්න එපා කෑම ටික ගන්න. ඒ නිසා අම්මේ තාත්තේ ඒ පුංචි මතක් කිරීමක් කරන ගමන් දරුවන් ඉතා උනන්දුවෙන් පාසල් එනවා. හොඳ තත්ත්වයක් තමයි කොළඹ ප්‍රදේශයේ පවතින්නේ. දිවයින පොරා සිසුවියන්ද උනන්දුවෙන් පාසල්වලට පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. නව වැඩපිළිවෙලට අනුව 5, 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවලට සතියේ දින 5ෙම පන්ති පැවැත්වෙනවා. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට අද සිට අධියර කිහිපයක් යටතේ පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව එම ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන්නේ සතියට දිනක් හෝ දෙදිනක් පමණයි. සඳුදා 1 සහ 6 ශ්‍රේණිවල සිසුන්ද අඟහරුවාදා 2 සහ 7 ශ්‍රේණිවල සිසුන්ද බදාදා 3 සහ 8 ශ්‍රේණිවල සිසුන්ටද පාසල් පැවැත්වෙනවා. එසේම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා 4 සහ 9 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මීටරයක පරතරය පවත්වාගත හැකි නම් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වලට සියලු ශ්‍රේණි සඳහා දිනපතා පාසල් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් ලබා දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ COVID-19 වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය වන තුරු මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි. මේ අතර අදාළ ශ්‍රේණිවල පාසල් පැවැත්වෙන කාල සීමාවන්ගේද වෙනසක් සිදු කර තිබෙනවා. 1 සිට 5 දක්වා ශ්‍රේණි සඳහා සාමාන්‍ය පාසල් කාලයේද 6, 7, 8, 9 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පසරු 1:30 දක්වාද 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට 3:30 දක්වාද පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ අද සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර ඔවුන්ට ඉගැන්වීමේ කටයුතු වලට අමතරව සෞඛ්‍ය කටයුතු වල වගකීම්ද පැවරෙන බවයි. මේ අතර පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුවියන් 63 දෙනෙකු කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් මව්පියන් අද විරෝධය පළ කළා.
අද පෙරවරුවේ තම දරුවන් බලහත්කාරයෙන් එම විදුහලට ඇතුළත් කළ මව්පියන් සඳහන් කළේ කඳාන ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයට මෙම සිසුවියන් තෝරාගෙන ඇති නමුත් ඊට අදාළ නිර්දේශ ලැබී නොමැති බවයි. අනතුරුව සිසුවියන්ගේ මව්පියන් ජාඇල කලාප අධ්‍යාපන කාර්යාලයට ගොස් මේ සම්බන්ධයෙන් දැනුවත් කළ අතර එහිදී වැඩබලන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ BCJ ප්‍රනාන්දු මහතා එම සිසුවියන් පාසලට ඇතුළත් කර ගැනීමට අදාළ විදුහල්පතිවරයාට බලය ලබා දී තිබෙනවා. මේ අතර පසුගියදා හමාගිය තද සුළඟකින් ගස් කඩා වැටි ගොඩනැගිලිවලට හානිවීම හේතුවෙන් පානදුර හිරණ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද ආරම්භ වූයේ නැහැ. සිසුන් 239 දෙනෙකු අධ්‍යාපනය ලබන මෙම විදුහලේ ඇති ගොඩනැගිලි 6න් 5ක්ම ගස් කඩා වැටීම හේතුවෙන් හානි සිදුව තිබෙනවා. ෆේස්බුක් කරහා සංවිධානය කර තිබූ මත්සාදයක් වටලා තරුණයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මිල්ලනිය ප්‍රදේශයේ හෝටලයක් තුළ එම සාදය පවත්වා ඇති අතර අත්අඩංගුවටගත් පිරිස වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ. ෆේස්බුක් කරහා මෙම සාදය සංවිධානය කර තිබූ අතර ඊට ඇතුළත් වීමේ ගාස්තු ලෙස රුපියල් 5000ක මුදලක් අය කර තිබුණා. ඒ අනුව තරුණයන් 50කට ආසන්න සංඛ්‍යාවක් එම සාදයට සහභාගීව සිටි බවයි පොලිසිය පැවසුවේ. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව කළුතර දිසා දූෂණ වැටලීම් ඒකකයේ නිලධාරීන් සාදය පවත්වාගෙන ගිය හෝටලය පරීක්ෂා කර තිබුණා. එහිදී සාදයට සහභාගී වී සිටි තරුණයන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 465ක් සහ ගංජා ග්‍රෑම් 13ක් මෙන්ම මත්පෙති 5ක් ද සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව සාදයට සහභාගී වී සිටි තරුණයින් 14 දෙනෙකු සහ තරුණියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඉන් 18 වන විය පසු වූ තරුණියක් මාස 3ක ගැබිනියක් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් බණ්ඩාරගම, දෙහිවල, පානදුර, දොඩංගොඩ, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව, හොරණ, මැල්ලමුල්ල සහ වැල්ලන්තුඩාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා. මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එම සාදය සංවිධානය කර තිබූ අතර ඔහු සහ හෝටලේ හිමිකරුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. සැකකරුවන් සහ ඔවුන් සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය මිල්ලනිය පොලිස් ස්ථානයේ වෙත බහර දීමට කටයුතු කළා. මේ අතර හෝමාගම පොලිසිය උඩුවන ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කාන්තාවක් ඇතුළු සැකකරුවන් 3 දෙනෙක් හෙරොයින් ග්‍රෑම් 107ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 1,75,000ක මුදලක්ද සොයා ගැනීමට පොලිසිය කටයුතු කළා. අත්අඩංගුවටගත් පුද්ගලයින් මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර උඩුවන ප්‍රදේශයෙන් නිවසක් කුලී පදනම මත ලබා ගැනීමෙන් ජාවාරම පවත්වාගෙන ගොස් තිබුණා. ඒ අනුව පොලිස් සුනකයෙකුගේද සහාය ඇතිව උඩුවන ප්‍රදේශයේ නිවාස 3ක් පරීක්ෂා කිරීමට පියවර ගත්තා. අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ප්‍රධාන සැකකාරියගේ ස්වාමි පුරුෂයා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්නෙක් වන අතර ඔහුගේ මිතුරෙකු වන දැනට බන්ධනාගාරගතව පසුවන කුඩු රජා නැමැත්තාගේ මෙහෙයවීම මත ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ අතර පොලිස් විශේෂ කාර්යබලකා සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකු බව කියන පින්දිනියේ මංචනායක නැමැත්තා කෑගල්ල පින්දිනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී ජීව උණ්ඩ 14ක් කඩුවක් සහ භූගත දත්ත ලබාගත හැකි අධිතාක්ෂණික උපකරණ 3ක් සොයා ගැනීමටයි විශේෂ කාර්යබලකා සෙබළුන්ට හැකි වුණේ. සැකකරු සහ නඩු බහණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා පින්දිනිය පොලිසියට බහර දුන්නා. ඊට අමතරව පොලිස් විශේෂ කාර්යබලකා බුද්ධි කොට්ටාශ නිලධාරීන්ද කෑගල්ල කුරුමිනියාගොඩ ප්‍රදේශයේදී මයික්‍රෝ වර්ගයේ ගිනි අබියක් සහ ආරක්ෂකංශ භාවිත කරන වෙඩි නොවදින ඇඳුම් කට්ටලයක් සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. වෙඩි නොවදින ඇඳුම් කට්ටලය කුරුමිනියාගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබී සොයාගෙන ඇති අතර එහි හිමිකරුද මීට පෙර ගිනි අවි සමග අත්අඩංගුවට ගත් අයෙක් බවයි පොලිස් විශේෂ කාර්යබලකාය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 2 දෙනා සහ නඩු බහණ්ඩ වැඩිදුර විමර්ශනය සඳහා කෑගල්ල පොලිසිය වෙත බහර දීමටයි කටයුතු කළේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී අභිනවෙන් තේරීපත් වූ අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදයද හිමි වුණා.
නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පසුරුවේ නරහින්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළා. දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා මේ ස්ථානයට එනකොට අපි හැමදෙනාගේම බලාපොරොත්තුව තිබුණේ කවදා හෝ දවසක මේ රට ගොඩ අරන් ගන්න ඔබතුමාට ශක්තිය දෙන්න ඕනෑ කියන විශ්වාසය තමයි ජනතාව තුළ තිබුණේ. ඒ නිසාම ඔබතුමාගේ සහෝදරයා ඔබතුමා ජාතියට පරිත්‍යාග කරලා මේ රටේ ජනාධිපතිකම අරන් දීලා එතුමා තුළ හොඳ දැක්මක් සෞභාග්‍ය සරස් දැක්මක් තිබෙනවා. ඒ දැක්ම ක්‍රියාත්මක කරන්නට එතුමාට ශක්තිය ලබා දෙන්නට ඔබතුමාට නැවත වාරයක් අග්‍රාමාත්‍යවරයා පිදුම් බෙදලා මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන අපි ඔබතුමා එදා අපි පිළිගන්න වෙලාවේ මම හිතනවා එදා අපට ඔබතුමා වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවකට කැඳව ගන්න කෙනෙක් හිටියේ නැහැ. බයගුල්ල ඔක්කොම හිටියේ. ඒ වෙලාවට අපි බය නැතුව ඔබතුමාට අවස්ථාව සලසා දුන්නා. මම හිතනවා අද ඕන තරම් ඉන්නවා පිටපැත්තෙන් යන්න, ඉස්සරහින් යන්න, හැම පැත්තකින්ම යන්න අද ඕන තරම් මෙතන ඉන්නවා. මම ඒක ඔබතුමාට මම තාම බොහොම කරුණාවෙන් මතක් කරන්නේ මෙන්න මේ ගැලවුම් කාර්යයෙන් නම් ඔබතුමා පරිස්සම් වෙන්නට ඕනේ. ඉන්නේ නම් ආදරයට නෙමෙයි. ඉන්නේ නම් හිතවත්කමට නෙමෙයි. මොකද්ද ගන්න පුළුවන් මොකද්ද දැහ ගන්න පුළුවන් යන්නෝ තත්ත්වෙ ඉන්නේ. අනතුරුව පැපිලියාන සුනිත්‍රා දේවී මහපිරිවෙන වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පරිවෙනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදුකොට අබේතිස්ස හිමියන් පැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඔබතුමාගේ පැමිණීම අද විශේෂ අවස්ථාවක් අපිට රට එක්සත් කරපු නායකයා නැවතත් ආපහු ජනතාව ඔබතුමාම ඔතෙන්ට ආපහු අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි සියලු දෙනා මහා සංඝරත්නය පුදුමාකාර සතුටකින් ආශිර්වාද කරන ඔබතුමාට. මොකද ඔබතුමාට මේ රටේ තව චුට්ටි දෙයක් කරන්න ඉතුරුලා තියෙනවා. ඔබතුමා යුද්ධය අවසන් කළා. සංවර්ධන මාර්ගයේ ඉතුරු කටයුතු කොටාපේ ජනාධිපතිතුමාගේ අරමුණ ඉටු කරන්න මේ තුනෙන් දෙකේ බලයක් ලැබිලා තියෙනවා. කිසි බයක් නැහැ හැමදේම සිද්ධ වෙලා තියෙන වෙලාවෙදී අපි ආශිර්වාද කරන ඉදිරි කටයුතු සිද්ධ කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. හයවෙනි පරාක්‍රම බාහු රජුරු සුනේත්‍රා මහදේවිය සිහි කරලා ඉදි කරපු පිරිවෙන ඔබතුමා නැවතත් රට එක්සත් කරපු රජුරුවනේ හයවෙනි පරාක්‍රම බාහු රජුරු වගේම ඔබතුමාට තුන්වගේ සරණයි අපි ආශිර්වාද කරනවා. පසුව බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදුටුවා. අපේ රට මහා විනාශයක් කරා ගමන් කරමින් තිබිලා එයින් බේරාගත් පුද්ගලයා හැටියට අපේ ගෞරවය හැමදාම ඔබතුමා ලබාගෙන තියෙනවා. අපේ ඒ ගෞරවය මේ අවස්ථාවේදී අපිට වඩාත් පෙන්වන්න අවස්ථාවක් ලැබුණා. මේ රටේ ජනතාව තමන් අතින් එක් මැතිවරණයකදී සිද්ධ වෙච්ච අවාසනාවන්ත වරද හරිගස්සලා ඒ වරද ඊටාම ඉහළින් ඒ වරද නිවැරදි කරලා ඔබතුමා විශේෂ බලයක් දීලා තියෙනවා අපේ රට හදන්න. අපි අපේ පෞද්ගලික ඕනෑකම් අවශ්‍යතාවයන් නෙමෙයි මේ විනාශය කරා ගිය ගමන මේ රටේ ඒ විනාශය නවත්තලා ඉදිරියට මේ රට ගමන් කරවන්නට ඔබතුමාට වඩා ශක්තිය ලැබේවා. මෙවර මැතිවරණයේදී එක් පක්ෂ සඳහා හිම වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කිරීම සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. එක්සත් ජාතික පක්ෂයට හිම වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මෙවර මැතිවරණයෙන් තම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට අපේ ජනබල පක්ෂය ඊයේ තීරණය කළා. මේ අතර අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ එළඹෙන 14 වෙනිදාට පෙර අදාළ පක්ෂ සිය ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ නම්
කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු බවයි. මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර 17ක් සහ සමගි ජන බලවේගයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර 7ක් හිමි වුණා. ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, අපේ ජන බල පක්ෂය, ඉලංගෙයි තමිල් අරසු සහ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර එක බැගින් හිමි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර පසුගිය 7 වෙනිදා නම් කළ අතර ඉලංගෙයි තමිල් අරසු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත් කළේ මෙවර මහමැතිවරණයට දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ තවරාසා කලයි අරසන් මහතායි. මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස්වීමක් පැවැත්වෙනවා. ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය කාටද දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. ඒක දැන් අවසාන තීරණයක් කරගෙන නැහැ. කුරුද නම් යෝජනා වෙමින් තියෙනවා. කොහොමද පක්ෂයේ ඉහළ දලයේ කෙනෙක් මයික් කරන්න නියමිතයි. එතකොට මේ කාටද දෙන්න තීරණය කළා තියෙන්නේ? එහෙම තීරණයක් තාමනේ අද රැස්වීම තමයි තීරණය කරන්නේ. මේ මහලේකම්තුමාට දෙන්න යනවයි කියලා දැනගන්න තියෙනවා. එහෙම වෙයිද? මේ යෝජනාවක් තියෙනවා. යෝජනාවක් විතරයි. දැන් කාවද ජාතික ලයිස්තුවෙන් දාන්නේ? ජාතික ලයිස්තු දාන්නේ අපේ පක්ෂේ තියෙනවා. දැන් හැබැයි හුඟක් අය කියනවා මේගොල්ලෝ නැතුව හොඳ මිනිස්සෙක් ඉදිරින් ඔබතුමාවත් යෝජනා කරා. නියම UMP කාරෙක් කියලා. එච්චර ඔබතුමා නෙවෙයිද සුදුස්සා? අද මොකද වෙන්නේ? මේ අතර වජිර අබේවර්ධන මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයේ සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ලබා දිය යුතු බවට වූ යෝජනාවක් ඊයේ රැස් වූ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමේදී යෝජනාවක් සම්මත වුණා. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර 7 පිළිබඳ අවසන් තීරණය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බවයි එහි ජාතික ලයිස්තු අපේක්ෂක තිස්ස අත්තනායක මහතා පැවසුවේ. සමගි ජන බලවේගය නියෝජනය කරන සෙසු පක්ෂද අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි. කෙසේ වෙතත් පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත් වූ කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලයිස්තුවෙන් නම් නොකරන බවයි. මේ අතර සමගි ජන බලවේගයෙන් තරඟ කළ සෙසු පක්ෂවලටද එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගණේෂන් මහතා පවසනවා. සමගි ජන බලවේගයේ තුළ පවතින සෙසු පක්ෂ පිළිබඳ පක්ෂයට අයිති වන මේ ජාතික ලයිස්තු ධූරය පිළිබඳ සාකච්ඡාව දැනට පවත්වා කරගෙන යනවා. ඒ සාකච්ඡාවේ සාධක ප්‍රතිඵල ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කෙසේ වුණත් මේ සාකච්ඡාව සාධක ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් අපි පාර්ලිමේන්තු වෙනම කණ්ඩායමකටට පාඩු වෙන්න වා කියලා තීරණයට අපි ඇවිල්ලා නැහැ. ඒ වගේ අදහසක් අභ්‍යන්තරව විවිධ අදහස් සමග ඒ අදහස් තිබෙන බව ඇත්ත. නමුත් ඒ වගේ තීරණයට අපි ඇවිල්ලා නැහැ. සමගි ජන බලවේගයත් එක්ක අපි මේවර තරඟ කරා. එතුමාලා අපිට පොරුදු වුණා ජාතික ලයිස්තුවේ එක ස්ථානයක් අපිට දෙනවා කියලා පොරුදු වෙලා තියෙනවා. මමයි මනෝ ගණේෂන් දිගම්බර ඇමතුමා තුන්දෙනා ගිහිලා තමයි උක කතා කරේ. දැන් අදිමදි කරනවා නම් ඒකට ඉස්සරහට අපි පිළිවෙල කරන්න අවස්ථාවක් වෙයි කියලා අපි තුමාට කියන්න කැමතියි. අපි පොරුදු වෙච්ච එක ඉෂ්ට කරන්න ඕන. දැන් මුලින්ම මේ පොරුදු වෙච්ච එක ඉෂ්ට කරන්න බැරි නම් ඉදිරි මැතිවරණය එනවා මැතිවරණ කීපයක් එනවා. ඒ මැතිවරණයේදී මේගොල්ලොත් එක්ක කොහොමද අපි සාධාරණ කටයුතු කරන්න පුළුවන් කියලා අපිට බයක් තියෙනවා. ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වූ ජාතික ජන බලවේගයේද කවුරුන් නම් කරන්නේ යන්න මෙතෙක් තීරණය කර නැහැ. මේ අතර අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය කාහට ලබා දෙනවාද යන්න පක්ෂය තුළ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබෙනවා. ඒ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් තමන් වහන්සේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත් කරන ලෙස ලිපියක් මගින් මැතිවරණ කොමිසම වෙත පසුගියදා යොමු කිරීමත් සමගයි. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ ජනබල පක්ෂය පැවසුවේ සිය පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට තීරණය කර ඇති බවයි. පක්ෂයේ ඒ ලේකම් හාමුදුරුවෝ ගත්තේ වැරදි තීන්දුවයි අපි හෙලා දකිනවා. මේ වෙනතෙක් උන්වහන්සේ කට්ටි පනිමින් සිටිනවා. ඒ අනුව පක්ෂ සභාපතිවරයාගේ බලතල පාවිච්චි කරමින් හිටපු මහ ලේකම් වේදිලිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ පක්ෂ ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා. පක්ෂයේ නව මහ ලේකම් හැටියට නිශාන්ත රත්නායක මහතා පත් කරලා ඒ අවශ්‍ය ලිපි මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයාට දැන් අපි ලබා දීලා තියෙනවා. මධ්‍යම කාරක සභාවේ ඒකමතිකව තීරණය කරලා තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු යවනවා කියලා.
කෙසේ වෙතත් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තමන් වහන්සේ පත් කරන ලෙස ඉල්ලූ අපේ ජනබලපක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මෙලෙස අදහස් පළ කළා. පක්ෂ මහලේකම්වරයා නැතුව එහෙම කිසිම තීන්දුවක් ගන්නද අතුරුලේ රතන හාමුදුරුවෝ තින්නෝනේ. ඥානසාර හාමුදුරුවෝ ඔය කියන විදිහට පත් කරන්න බෑ ක්‍රමයක් නෑ. පත් කරන්න බැරි අරුබුදයක් තියෙනවා. ඥානසාර හාමුදුරුවෝ පත් කිරීම සම්බන්ධව මගේ අදහසේ විරෝධයක් නෙමෙයි තියෙන්නේ. දැනට තියෙන්නේ මම නම් කරලා තියෙන ඒ නම දෙසක් කරන එකයි. දැන් මට වෙන කෙනෙක් පත් කරලා එයා අයින් වුණොත් හොඳයි. අයින් වුණොත් මම කොහොමද ඥානසාර හාමුදුරුවෝ පත් කරන්නේ? හැබැයි මම පත් වෙලා මට අයින් වෙලා ඥානසාර හාමුදුරුවෝත් පත් කරන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ විතරයි ඥානසාර හාමුදුරුවෝ පත් කරන්න බෑ කියන්නේ. ඒ වගේ ක්‍රමයකට තමයි මේ නීති පරිසරය යන්නේ. දැන් හැංගිලා ඉන්නේ මරනවා කියන එක සූරමත. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් විමසීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධ කර ගැනීමට අප අදත් උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ. කොළඹ තොටලංග ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මෙහෙයුමක් මෙවන විට ක්‍රියාත්මක වෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඒ සඳහා පොලිස් ස්ථාන 8ක නිලධාරීන් සහභාගී වී ඇති බවයි. කොළඹ තොටලඟ 75 කේන්ද්‍ර කර ගනිමින් අද උදැසන මෙම මෙහෙයුම ආරම්භ කළා. ඒ සඳහා පොලිස් ස්ථාන 8ක නිලධාරීන් 200කට ආසන්න පිරිසක් සහභාගීව තිබෙනවා. එම මෙහෙයුමේදී මද්‍රව්‍ය සමග සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. උදැසන ආරම්භ කළ මෙහෙයුම මේ වන විටත් ක්‍රියාත්මකයි. අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. This is Live at 12. තවත් දේශීය පුවත් කිහිපයක් නැත. කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුව අනුව ඔවුන් අද දිනයේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වනවා. කෙසේ වෙතත් නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලිසිය පැවසුවා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලේ කඩා දැමීමේ සිද්ධියට චෝදනා ලැබූ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළා. ඒ අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා. එම වරෙන්තුව අනුව ඔවුන් අද දිනේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් සිටින බවට සැක කෙරෙන ස්ථාන පසුගිය දිනවල පරීක්ෂා කළද පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තවමත් හැකියව නැහැ. ඒ අනුව නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලිසිය පැවසුවා. මේ අතර කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මේ වන විට කුරුණෑගල නගරයේදී නිහඬ විරෝධතාවක් ක්‍රියාත්මක වෙනවා. රජයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින ගරු නීතිපතිතුමා මේ විදිහට නියෝගයක් නිකුත් කිරීමෙන් නිලධාරීන්ට අගතියක් වෙලා තියෙනවා. බුවනෙක හෝටලේ කියන ස්ථානයේ පුරාවිද්‍යා ස්ථානයක් නොවන බවට පුරාවිද්‍යා කොමසාරිස්තුමා දැනුවත් කරලා තියෙනවා. ඉදිරියේ දැනුවත් කරා පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ විෂයපතේවත් නොදැන මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම ඇත්තටම වැරද්දක්. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මෙම ගොඩනැගිල්ල කුරුණෑගල මහනගර සභාව විසින් පසුගිය 15 වෙනිදා රාත්‍රියේ කඩා දමා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්ද පත් කෙරුණා. COVID-19 ආසාදිතව ප්‍රතිකාර ලබා මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 2579ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 2844ක්. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 2844ක්. ඒ අතරින් ඊයේ දිනත් රෝගීන් 3 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2579ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 254ක් පමණයි. මේ අවස්ථාවේදී අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැහැ සමාජයෙන්. එය පාලනය කිරීම පිළිබඳ යම්කිසි දක්ෂකයක්. නමුත් එයින් උපකල්පනය කරන්න බෑ අපේ සමාජය තුළ මේ COVID-19 රෝගීන් 100%ක්ම නැහැ කියලා. අපි හඳුනාගත්තු රෝගියෙක් හෝ රෝගීන් පොකුරක් හෝ ඉන්න පුළුවන්. ඒ තත්ත්වය නැහැ කියලා කියන්න නම් අපි වසංගත විද්‍යාත්මකව තහවුරු කළ යුතුයි. ඉතින් ඒ නිසා
අපි දිගින් දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕන. ඒ සමාජය තුළට මුදා හැරුණොත් සමාජය තුළ ව්‍යාප්ත වෙන්න ගත්තොත් අනිත් රටවල අත්දකින්න ආකාරයටම ශීඝ්‍ර වර්ධනයක් අපි රෝගීන් අතර දකින්න පුළුවන් වෙයි. එහෙම වුණොත් අපිට පාලනය කිරීම දුෂ්කර වෙනවා. මේ අතර කටාර් රාජ්‍යයේ සහ ජපානයේ සිට දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙක් අදාළුයම දිවයිනට පැමිණියා. පාසල් සිසුන් 11 දෙනෙකු අනතුරට ලක් කරමින් ඊයේ අරලගංවිලදී අනතුරක් සිදු කළ කැබ් රථ රියදුරු බීමතින් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. පොලිසිය පැවසුවේ එම මාරාන්තික අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රියදුරු ඇතුළු පුද්ගලයන් 30 දෙනෙකු අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේදී ඊයේ දහවල් මෙම මාරාන්තික රියානතුර සිදු වුණා. උපකාරක පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් 11 දෙනෙකු යට කරගෙන කැබ් රථයක් දහවනය කර තිබෙනවා. අනතුරින් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අරලගංවිල රත්මල් තැන්නේ පදිංචි හසින් දේශාන් සිසුවා ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් 10 දෙනෙකු අරලගංවිල සහ පොළොන්නරුව මහරෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මේ අතර මෙම අනතුරට හේතුව කැබ් රථයේ රියදුරා බීමත්ව අපරීක්ෂාකාරීව රිය පැදවීම බව විමර්ශනවලදී හෙළි වූ බවයි අරලගංවිල පොලිසිය පවසන්නේ. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බීමත් රියදුරු ඇතුළු තිදෙනා අද පොළොන්නරුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මත්තල ගුවන්තොටුපොළ පිවිසුම ආසන්නයේ අධිවේගී මාර්ගයේ වනාලියකු සැරිසරන ආකාරය අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. මාර්ගයේ වාහන කිහිපයක් ගමන් කළද අලියාගෙන් කිසිදු හානියක් සිදු නොවූ අතර රියදුරන් පවසන්නේ වනාලී නිරන්තරයෙන් සැරිසරන එම ප්‍රදේශයේ දැන්වීම් පුවරු සවිකර නොමැති බවයි. කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා ඊයේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට 64 වන වියේ පසු වූ ඒ මහතා තිදරුපියෙක්. දෙහි අද පස්වරු 2ට කොළඹ නගරාධිපති නිල නිවසට රැගෙනීමට නියමිතයි. ලොව COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2,24 ලක්ෂය ඉක්මවා ඇති අතර වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 7,33,000 ඉක්මවා තිබෙනවා. කෙසේ වෙතත් සමස්ත ආසාදිතයින්ගෙන් 1,28 ලක්ෂයක පිරිසක් සුවය ලබා ඇති හේයින් තවමත් ප්‍රතිකාර ලබන්නේ 63 ලක්ෂයක පිරිසක් පමණයි. ඒ සමගින් ලයිව් 12 තුලින් අදට සමකන්නවා. මම නදීක කරුණානායක. මම ඉෂාරා සමරසිංහ. සුබ දවසක්. සුබ දවසක්.